ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතයේ සුවපත් කරගන්නත් පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ පරමාර්ථයත් ඇතුව තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. උතුම් වූ ධර්ම දානමය කුසලයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ත්‍රිපිටකයේ ජාතක පාළියට අයිතිවන උතුම් ජාතක කතාවක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කොට වදාළේ මොනවාගේ කාරණාවක් මුල් කරගෙනද කියන එක දැනගන්න එක අපිට මේකේ සම්බන්ධය ගොඩනගා ගන්න හරියට වටිනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ එක භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන සවැත් නුවරින් බොහොම ඈත ප්‍රදේශයකට ගිහිල්ලා උතුම් වූ මාර්ගඵල ලබා ගැනීමේ අරමුණින් භාවනා කටයුතු වල නිරත වෙමින් හිටියා. දැන් කාලාන්තරයක් ගත වුණා. නමුත් උන්වහන්සේට තාම මාර්ගයක් ඵලයක් ලබා ගන්න බැරි වුණා. හැබැයි ඉතින් ඒ පවුලේ හිටපු එකම දරුවා වෙන දරුවෝ නෑ. දරුවා මහාන වෙච්ච නිසා මව්පියෝ නොයේක් අපහසුතාවයන්ටත් භාජනය වුණා. පස්සේ කාලේ තවත් භික්ෂූන් වහන්සේ නමකකින් දැනගත්තා මව්පියෝ බොහෝම අන්ත අසරණ තත්වයට පත් වෙලා දැන් හිඟා කමින් තමයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ කල්පනා කළා මම මේ තරම් කාලයක් බණ භාවනා කරලා මාර්ගයක් ඵලයක් ලැබුවෙත් නෑ. මව්පියොත් අසරණ වෙලා නැවත මව්පියෝ හොයාගෙන ගිහිල්ලා සිවුරු ඇරලා මව්පියන් ජීවත් වෙනකන් උපස්ථාන කරලා මව්පියන්ගෙන් පස්සේ ආයෙත් මහාන වෙනවා කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ ප්‍රදේශයෙන් පැමිණුණාට පස්සේ බණ අහලා තීරණය කළා බුදුරජාණන් වහන්සේත් මව්පියන්ට සැලකීම අගය කරනවා. ඒ නිසා මට සිවුරු අරින්න අවශ්‍යතාවයක් නැහැ. මං සිවුර දරාගෙනම මව්පියන්ට සලකනවා කියලා. මොකද අර සිවුරු අරින්න කියලා හිතාගෙන තමන් ඉන්න ප්‍රදේශයෙන් පිටත් වෙලා ජේතවනාරාමයට ආපු දවසේ හැන්දෑවේ ධර්මදේශනාවේදී මව්පියන්ට සැලකීම භික්ෂූන් පවා කළ යුතුයි කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළා. ඒක වරදක් නෑ අම්මට තාත්තට සැලකුවාට. ආන්ගේ කාරණාව ඇහුවට පස්සේ තමයි තීරණය කළේ එහෙනම් මම සිවුරු අරින්නේ නෑ මේ විදිහටම උපස්ථාන කරනවා. මව්පියෝ හොයාගෙන ගිහිල්ලා එදා ඉඳලා උන්වහන්සේට ලැබෙන දානි ඉස්සරලම දෙන්නේ අම්මට තාත්තට. ඉතුරු වුණොත් උන්වහන්සේ වළඳනවා. එහෙම නැත්නම් නැවත පිණ්ඩපාතේ වඩින්න කල් තිබ්බොත් වඩිනවා. එහෙමත් නැත්නම් බඩගින්නේ ඉන්නවා. උන්වහන්සේට හම්බ වෙන අලුත් වස්ත්‍ර
මව්පියන්ට ගෙනල්ලා දීලා මව්පියන්ගේ පරණ වස්ත්‍ර අරන් ගිහිල්ලා හොදලා පඳු පොවලා සිවුරු හැටියට උන්වහන්සේ පාවිච්චි කරනවා. ඉතින් කාලයක් යනකොට ස්වාමින් වහන්සේට දානි ලැබෙනවා අඩු වුණා. දානි හිගයි. ඉතින් මව්පියන්ට කොහොම හරි ආහාර ටිකක් සපයලා දෙනවා. Tamanට ආහාර නැති නිසා බොහොම වේගෙන් සිරුර දුර්වල වෙන්න පටන් ගත්තා. ඉතින් භික්ෂුන් වහන්සේලා පිරිසක් දවසක් මගදී මුණ ගැහිලා උන්වහන්සේලා අහනවා ආයුෂ්මතුනි මේ සීලය ගැනවත් සැකයක් තියෙනවද? එහෙම නැත්නම් සාසනික බ්‍රහ්මචර්යාව එපා වෙලාද? මොනවා කල්පනා කරලාද මෙච්චර දුර්වල වුණේ කියලා. ඒ වෙලාවේ මතක් කළා නෑ ස්වාමීනි. මට එහෙම මොකුත් හේතුවක් නෑ. මම මේ කාලේ පලිබෝධයකට මුණ පාලා. මගේ අම්මයි තාත්තයි පෝෂණය කරනවා. ඒක කැමැත්තෙන් කරන වැඩක්. ඉතින් ආහාර හිග නිසා ලැබෙන දාණය ටික මව්පියන්ට දීලා මම බඩගින්න ඉඳලා තමයි මේ තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. ඉතින් අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේටත් ගිහිල්ලා කියලා. හැබැයි අර ලැබෙන සිව්පසේ අම්මට තාත්තට දෙනවා කියනකොට අර හාමුදුරුවෝ අහනවා ලැජ්ජ නැද්ද මේ ශාසනයට ලැබෙන දේවල් ගිහි අයට දෙන්න කියලා. ඉතින් ඕක නිසාත් පොඩ්ඩක් හිත කලකිරිලා තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කීවට පස්සේ බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එවලා තිබුණා එහෙනම් ඒ භික්ෂුවට මාව මුණ ගැහෙන්න එන්න කියන්න කියලා. ඉතින් දවසක් ධම්සභාවට වැඩියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා හැබෑද Tamanට ලැබෙන සිව්පසේ ගිහි අයට දෙනවා කියලා කියන්නේ? සඳහන් කළා එහෙමයි ස්වාමීනි. නැවත බුදුරජාණන් වහන්සේ අහනවා ඒ ගිහි අය කවුද? එතකොට සඳහන් කළා ස්වාමීනි වෙන කවුරුවත් නෙමෙයි. ඒ මගේම අම්මයි තාත්තයි කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ 3 පාරක් සාදුකාර පැවැත්තුවා. අම්මට තාත්තට සලකන එක සම්බන්ධයෙන්. සාදුකාර පවත්වලා දේශනා කළා මහණෙනි සත්පුරුෂ පඬිතුයෝ පෙර තිරිසන් ආත්මේ ඉපදිලත් අම්මා තාත්තා අත්හැරියේ නෑ. තිරිසන් ආත්මයක ඉපදිලත් මව්පියෝ පෝෂණය කළා. එහෙම සඳහන් කරාම භික්ෂූන් වහන්සේලා ආරාධනාවක් කළා අනේ ස්වාමීනි අතීත කතාව දැනගන්න කැමතියි. ආන් ඒ කාරණාව මුල් කරගෙන තමයි මේ ජාතක කතාව දේශනා කොට වදාළේ. ජාතක පාළිය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව. ජාතක පාළිය ලෞතර බුදුරජාණන් වහන්සේගේ අතීත භවය පිළිබඳව චරිත කතාව. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ජාතක භානක තෙරවරු වෙනම වැඩ හිටියා. ජාතක පාළිය ආරක්ෂා කරන ජාතක කටපාඩම් කරගත්ත ජාතක භානක තෙරවරු. එතකොට ඒක බුද්ධ භාෂිතේ නෙමෙයි කියලා කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. නවාංග ශාස්ත්‍රීය ශාසනය ගැන කතා කරනකොට අංග 9න් එකක් ජාතක. එනිසා නැවත ජාතක පාළිය ත්‍රිපිටකයේ භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක් කියන කාරණාව ආයෙත් තහවුරු කරලා තියෙනවා. තවත් කරුණු කාරණා බොහොමයක් දක්වන්න පුළුවන් ජාතක පාළිය ත්‍රිපිටකයට පිටින් එකතු වුණ කොටසක් නෙමෙයි කියන්නේ. මොකද වර්තමානයේ එහෙම මතිමතාන්තර තියෙනවනේ. මෑත කාලේ ලීවා කියලා තමයි සමහර කට්ටිය බොහොම විවේචනාත්මකව කතා කරන්නේ. හැබැයි ධර්ම රත්නේ විවේචනය කරන්න ගිහිල්ලා මහා කුසල් සිද්ධ කරගන්න යෙදෙන අවස්ථාව නම් වැඩි. කෙසේ වෙතත් භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලගේ ඉල්ලීම නිසා මව්පියන්ට සැලකීම සම්බන්ධ ජාතක කතා ගණනාවක් දේශනා කළා. එයින් එකක් තමයි මේ සාලිකේදාර කියන ජාතක කතාව. බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව පැහැදිලි කළා. මහණෙනි අතීතයේ දඹදිව මේ මගධ රාජ්‍යයට ආසන්නේ කෝසිය ගෝත්‍රයේ කෝසිය කියලා බ්‍රාහ්මණයෙක් හිටියා.
මේ කෝසිය බ්‍රාහ්මණයා කිරිය 1000ක් මිලට අරගත්තා බී වගා කරන්න. ඉතින් මේ කිරිය 1000ක් කියන කාරණාව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ කිරිය කියන ප්‍රමාණය වර්තමානයේ කොපමණක්ද කියන කාරණාව තහවුරු කරන්න කරුණු හොයාගන්න නැහැ. කිරිය 1000ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කිරිය 1000ක් අරගෙන හැල් වගා කරලා තිබුණා. ඉතින් දැන් මේ හැල් හේනේ අක්කර 50 අක්කර 60 අක්කර 25 30 මේ සිටුවරයාගේ ඥාතීන්ට බාර කරලා තිබ්බා. මේ අක්කර 30 ඔබ ආරක්ෂා කරන්න ඕනේ. මේ අක්කර 50 ඔබ බලා ගන්න ඕනේ. මේ අක්කර 60 ඔබ බලා ගන්න ඕනේ කියලා නෑදෑයන්ට වෙන වෙනම කොටස් බෙදලා දීලා තිබ්බා. තනිකරම කිරිය 500ක් එක පුද්ගලයෙකුට බාර කරලා තිබුණා. මේ ප්‍රමාණය ඔබ තනියම ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ওই කිරිය 500ක් ආරක්ෂා කරන පුද්ගලයා වෙනම ගෙයක් ඒ ප්‍රදේශයේ හදාගෙන කුඹුර රැකගෙන ඉන්නවා. මේ කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ ගිරා ආත්මයක ඉපදිලා. පාරමිතා පුරාගෙන එන භාග්‍යතුන් වහන්සේ නොඑක් ආත්මවල ඉපදුනා. ඉතින් තිරිසන් ආත්මෙ ඉපදෙනවා. නොඉපදෙන ආත්මත් තියෙනවා. දැන් ගිරා ආත්මයක ඉපදිලා. ඉන්නේ මේ මගධ රාජ්‍යයේ මේ සාලින්දි ගමේ ඊසාන පැත්තට වෙන්න තියෙන ඉඹුල් වනාන්තරයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ගිරා පැටියා ලොකු වෙනකොට සඳහන් කරන්නේ මොනරෙක් වාගේ ලොකුයි කියලා. රතුම රතු පාට හොටක් තියෙනවා. ඔලින්දයට වාගේ ඇස් දෙකක් තියෙනවා. තද රතු පාට ඉරි 3ක් බෙල්ල වටේට තියෙනවා. ඊටාම රතු පාද යුගලයක් තියෙනවා. මොනරෙක් වගේ ලොකු ගිරවෙක්. දැන් තරුණ වයසට ඇවිල්ලා ඉන්නේ. මේ කාලේ ගිරා රජුරුව පුතාට කතා කරලා කියනවා පුතේ මට දැන් වයසයි. හුඟක් ඈතට ඊලෙන්න මට බෑ. ඒ කියන්නේ මේ පිරිසට සුදුසු ප්‍රදේශ හොයාගෙන කෑම හොයාගෙන යන්න මට දැන් අමාරුයි. අදින් පස්සේ මේ ගිරා රාජ්‍යයේ නායකයා බවට ඔබ පත් වෙන්න ඕනේ. කියලා ගිරා පොතකයා රජු බවට පත් කළා. එතන ඉඳලා තමයි මේ ගිරා පොතකයා තමන්ගේ අම්මට තාත්තට බොහෝම හොඳට සලකනවා. කෑම කන්න මේගොල්ලෝ යන්නේ හිමාල වනාන්තරයේ තියෙනවා ස්වාභාවික විල්. ඒ විල් අවට වැවිච්ච හැල් තියෙනවා. ඒ හැල් වී කාලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් එක දවසක් හැල් අනුභව කරන්න හිමාලයට ගිහිල්ලා ඉන්න වෙලාවේ ගිරව් කණ්ඩායමක් ගිරා රජුරවන්ට කියනවා ස්වාමීනි වෙනදනම් මේ කාලේ වෙනකොට මගධ කුඹුරේ හැල් පැහෙනවා. මේ සැරේ කොහොමද දන්නේ කියලා. ඊට පස්සේ නැවත ඉඹුල් වනයේට ඇවිල්ලා පහෝදා ගිරා රජුරුව ගිරව් කීප දෙනෙකුට කියනවා එහෙනම් මගධ කුඹුරට ගිහිල්ලා බලලා එන්න. මේ සැරේ හැල් කොහොමද කියලා. ඒගොල්ලෝ කුඹුරට ගිහිල්ලා හැල් කාලා හැල් කරලක් කපාගෙන ඇවිල්ලා ගිරා රජුරුවන්ගේ පය පාමුල දාලා කියනවා මෙන්න මේ වාගේ හැල් කරල් මේ කාලෙත් මගධ කුඹුරේ තියෙනවා. එහෙනම් තීරණය කළා වැඩි ඈත යන්න ඕනේ නැහැ. අපි හෙට ඉඳලා හැල් කුඹුර අනුභව කරමු කියලා. හැල් වී කමු. ඉතින් ගිරව් 80000ක් ඉන්නවා මේ කණ්ඩායමේ. 80000ම පුරුදුනේ කෙලින්ම ඇවිල්ලා අර කිරිය 500ක් කොටසේ තමයි වහන්නේ. එක පුද්ගලයෙක් බලා ගන්න කොටසේ. ඉතින් මේ මිනිස්සයා බැලුවා මේ ගිරව් මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ලා මේකේ වී කණ්ඩ ගත්තාම සතියක් දෙකක් යනකොට මේක ඉතුරු වෙන්න දෙයක් නෑනේ ගිරව් 80000ක්. ඉතින් මට අන්තිමට සිද්ධ වෙනවා සිටුවරයාට අතින් ගෙවන්න. එහෙනම් කල්තියම්ම ගිහිල්ලා සිටුවරයාට මේක කියනවා කියලා හැල් කරල් මිටියකුත් බැඳගෙන තවත් නොඑක් පඳුරුත් අරගෙන සිටුවරයා මුණ ගැහෙන්න ගිහිල්ලා
ගෙනියපු නොයෙක් මේ පූජා භාණ්ඩ සිටුවරයට පූජා කරලා පිළිගන්වලා ආගිය තොරතුරු ටිකක් සාකච්ඡා කර කර ඉන්නකොට අහනවා කොහොමද කුඹුර ශාස්ත්‍රීයයිද කියලා. එහෙමයි ස්වාමීනි මේ කරල්ලේ කුඹුරෙන් තමයි. කුඹුර නම් ශාස්ත්‍රීයයි. හැබැයි ලොකු උපද්‍රවයක් තියෙනවා. විශාල ගිරාරෑනක් හැමදාම ඇවිල්ලා වී කනවා. හැබැයි මට බෑ මේකට වග කියන්න. මට බෑ අතින් ගෙවන්න. ඔන්න මං කාරණාව දැනුවත් කළා කියලා කිව්වා. කියලා කියනවා සමහර උන් නම් කාලේ යනවා සමහර අය අරගෙනත් යනවා කියලා. ඉතින් අරගෙන යනකොට ගිරව ගැන විස්තරත් කරනවා. රතු පාට හොට තියෙන, බෙල්ල වටේ රතු මාල තුනක් තියෙන, රතු පාට පාද තියෙන, ඔලිඳ ඇට වගේ ඇස් තියෙන ගිරවෙක් මොනරෙක් වගේ ගිරවෙක් කාලා යනකොට කරල් අරගෙනත් යනවා. ඉතින් දැන් මේ මොනරා ගැන ගිරව ගැන කරන විස්තරෙන්ම සිටුතුමාට ගිරව ගැන ඇති වෙන්නේ පුදුම සෙනෙහසක්. හැබැයි ඒක අර පුද්ගලයාට පෙන්වන්නේ නැහැ. නැතුව අහනවා ඔබ දන්නවද උගුල් හදන්න? දන්නවා ස්වාමීනි. එහෙනම් උගුලක් හදලා ඔය කියන ගිරව අල්ලගනින් කියලා. අස්සලෝම වලින් ලණුවක් අඹරලා දැන් දවසින් දවස උගුල තැන් තැන් වල තියා බලනවා. ඉතින් අද මෙතනින් බහි. එක දවසක් හරියටම ගිරා රජුරු බැස්සේ උගුලටමයි. මලපුඩුවටම බැස්සා. පාදයේ අදිනකොටම පැටළුණා. කල්පනා කළා පැටලිච්ච බව නම් තේරෙනවා. ජීවිතයේ අවසාන දවස අද වෙන්නත් පුළුවන්. නමුත් මම කෑ ගැහුවොත් මගේ ඥාතින් ඔක්කොම බඩගින්නෙම පිටත් වෙනවා. ආයි වී කණ්ඩේ ඉන්නේ නැහැ. උන් කාපු ආවේ කියලා හැමෝම බඩවල් පිරෙනකම්ම හැල් කාලා වතුර බීලා දැන් විනෝදයෙන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන වෙලාවේ කෑ ගහනවා. එතකොට සියලු දෙනාම බීතියටපත් වෙලා අහසට පැන නැගලා පියාඹලා ඈතට යනවා. මොනර රජුරු නැත්නම් මේ ගිරා රජුරු ඒ දිහා බලාගෙන කඳුළු සලසල කල්පනා කරනවා මගේ නෑදෑයෝ කවුරුවත් මන් දිහා බැලුවේ නෑ. හැමෝම මන් දාලා යන්න ගියා. මන් දැන් අසරණයි මෙතන. හැබැයි අර උගුල හදාපු මිනිසයාට ඇහෙනවා ගිරව් රෑන එකපාරම ඉගිල්ලෙන සද්දෙත් ගිරවෙක් කෑ ගහන හඬත් ඇහිලා යන්න ඕනේ බලන්න කියලා එනකොට මේ මද්ද තිබ්බේ යම් ගිරවෙක් අල්ලන්නද ඒ ගිරවාම පැටලිලා ඉන්නවා. හරිම සතුටුයි. නූල කපලා අරගෙන ගියා සිටුවරය ගාවට. දැන් කකුල තුවාල වෙලා මස් ගැලවිලා ඇටකොටුව විතරයි තියෙන්නේ. ලණුව ඇදලා කැපිලා මස් පහලට ගිහිල්ලා. අරගෙන ගියාම ඉතින් සිටුවරයට හරි ලෝභයි. ගිරව දැකලා. ගිරව වඩා ගත්තා. වඩාගෙන ගිරවට ගිරවගෙන් අහනවා අනික් අය නම් වී කාලා යනවා කියලා ආරංචි. කාලා යනකොට කරලුත් අරගෙන යන්නේ උඹද කියලා ඇහුවා. ඔව් කීවා. ඇයි උඹ මාත් එක්ක වෛරෙන්ද කියලා ඇහුවා. කනවා මදිවට කරලුත් අරන් යන්නේ. නෑ සිටුතුමනි. මට කිසිම වෛරයක් නෑ. එහෙමනම් උඹට ගෙනහිල්ලා එහෙ පුරවන්න වෙනම අටුවක් තියනවද කියලා ඇහුවා. නෑ එහෙම අටුවකුත් නෑ. එහෙනම් මොකටද උඹ කපාගෙන යන්නේ? ගිරා රජු කියනවා සිටුතුමනි මට ණයක් මුදන්න තියෙනවා. ණයක් දෙන්න තියෙනවා. නිදහනයක් තැම්පත් කරන්න තියෙනවා. මොකද්ද ණයක් මුදනවා කියලා කියන්නේ? ණයක් ගෙවන්න තියෙනවා. ගත්ත ණයක් ගෙවන්න තියෙනවා. පස්සේ ගන්න ණයකට දෙන්න තියෙනවා. ණයකට දෙන්න තියෙනවා කිව්වේ ඒකයි. නිදහනයක් තැම්පත් කරගන්නත් තියෙනවා. මං කරල් කපාගෙන යන්නේ ආන් ඒ ටික කරන්නයි. නැතුව වෛරයටවත් අටකොටු පුරවන්නවත් නෙමෙයි. සිටුවරයාට කතාව තේරුන්නේ නෑනේ. සිටුවරයා අහනවා මොකද්ද උඹට ගෙවන්න තියෙන ණය? කාගෙන්ද ණය ගත්තේ කියලා ඇහුවා. ගිරා රජුරු කියනවා සිටුතුමනි
මම ඊටාම ලාබාල අවදී. තටු දෙක ගහලා මට ඉගිල්ලෙන්න බැරි කාලේ මගේ අම්මයි තාත්තයි ඊටාම දුර ගිහිල්ලා කෑම හොයාගෙන ඇවිල්ලා ඔවුන්ගේ තුඩෙන් මට කැව්වා. ඔවුන් එදා කවපු ආහාරය නිසා මම මෙතෙන්ට එනකන් ලොකු මහත් වුණා. එදා මට කණ්ඩ බොණ්ඩ ගෙනල්ලා දුන්න මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් වයසයි. ඒගොල්ලන්ට දුර බැහැර ඉගිල්ලෙන්න බෑ දැන්. නමුත් ඒගොල්ලෝ පුතෙක් හැදුවේ බැරුව වැටුණු දවසට සලකයි කියලා. දැන් මම කරල් කපාගෙන ගිහිල්ලා මගේ අම්මටයි තාත්තටයි කණ්ඩ දෙනවා. ඒක තමයි මගේ ණය ගෙවීම. අපිත් දරුවෝ හදන්නේ. අපිට බැරි කාලේ මේ දරුවෝ අපි ගැන බලාගනී කියලා කොහොමත් අදහසක් අපේ තියෙනවනේ. එතකොට අපි දරුවන්ට කවනවා, පොවනවා, හොඳට අන්දවනවා, පලන්දනවා. මට බැරි වුණාම මට දරුවෝ කණ්ඩ දෙයි, බොණ්ඩ දෙයි, අඳින්න දෙයි. ආන් ඒක නිසා කියනවා ණයක් ගෙවනවා. මව්පියන්ට සලකනවා කියලා කියන්නේ ණයක් ගෙවනවා. මං වෙනුවෙන් ඒ අය කරපු දේ මං ආපහු ප්‍රත්‍යූපකාරයක් හැටියට ඒ අයට දෙනවා. ණය ගෙවන අතරේ නැවත ණයකට දෙන්නත් තියෙනවා. එක ණයක් ගෙවනවා නැවත ණයකට දෙනවා. මොකද්ද ඒක කියලා ඇහුවා. සිටුතුමනි මටත් ඉන්නවා පුංචි පැටවු ටිකක්. උන්ටත් තව තටු ගහලා ඉගිල්ලෙන්න බෑ. ඒ හින්දා මම මේ හැල් අරගෙන ගිහිල්ලා උන්ට කණ්ඩ දෙනවා. එතකොට ඉතින් ඒ අය ලොකු වෙනකොට මං වයසයි. ඒගොල්ලෝ මට සලකයි. ආන් ඒකට කියනවා ණයට දෙනවා. පස්සේ යමක් බලාපොරොත්තුෙන් තමයි මේ දේ කරන්නේ. ණයට දෙනවා. නිදහනයක් තැම්පත් කරනවා. මගේ රෑනේ ඉන්නවා කාත් කවුරුවත් සලකන්නේ නැති වයසක ගිරව්. මගේ අම්මටයි තාත්තටයි දූ දරුවන්ටයි දීලා මං ඉතුරු හරිය කාත් කවුරුවත් නැති ඉගිල ගන්න බැරි ඒ වයසක ගිරවුන්ට කණ්ඩ දෙනවා. අන්න එතකොට මට පින් සිද්ධ වෙනවා. ඒක තමයි මගේ නිදහනය කියලා සඳහන් කළා. රජ්ජුරුවන් සිටුතුමාට දරා ගන්න බැරි තරම් සතුටුයි. සිටුතුමා මේ ගිරා රජ්ජුරුවන්ගේ පාදයේ ලෙහුවා. ලෙහෙලා රාජමාලිගාවේ තිබිච්ච උසස් ආසනයක් මත වඩා හිඳෙව්වා. රන් තලියකට විලඳයි මීපැණී දාලා කලවම් කරලා ඒක ගෙනල්ලා කණ්ඩ කියලා දුන්නා. සියවර පැසවලා පිරිසිදු කරලා ඖෂධීය ගුණයෙන් උසස් මට්ටමට පත් කරගත්ත තෙල් අර මද්දට කැපිලා තුවාල වෙච්ච තැන ගල්වලා සුවපත් කළා. රන්තලියෙන් දුන්න විලඳ අනුභව කරලා ඉවර වෙච්ච ගිරා රජුරු ළඟට ඇවිල්ලා සිටුතුමා කියනවා ස්වාමීනි දැන් ඉක්මනට යන්න. අම්මයි තාත්තයි ළඟට ගිහිල්ලා අනික් අය කියලා ඇති මලපුඩුවක බැඳුනා කියලා. ඒ මව්පියෝ නොකා නොගී අඬනවා ඇති ඔබ මැරුවා කියලා. වහාම යන්න. ගිහින් ඒ ඇස්වල කඳුළු පිහින්න. නුඹ ඔවුන් බලාගන්න ආපහු ආව බව ඔවුන්ට කියන්න. ආන් එහෙම කියහම ගිරා රජුරු කියනවා සිටුතුමනි උඹේ ගෙදරට ආපු මට උඹ කණ්ඩ දුන්නා. නුඹේ ගෙදරට ආපු මට නුඹ බෙහෙත් කළා. සිටුතුමනි මං ගාවත් තියෙන්න ඕනේ යුතුයකමක්. මගේ යුතුයකම තමයි සිල්වත් ගුණවත් අය හොයා නිතර නිතර දන් දෙන්න. සිටුතුමාට කියනවා සිල්වත් ගුණවත් අය හොයලා නිතර නිතර දන් දෙන්න කියලා. නිතර නිතර දන් දෙනවා වගේම ගුණවත් ජීවිතයක් පෝෂණය කරගන්න කියනවා. තමනුත් සිල්වත් වෙලා තමයි සිල්වතුන් උදෙසා දන් දෙන්න ඕනේ. එතකොට තමයි දානය මහත්ඵල මහානිසංසදායක කියන තැනට එන්නේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
යමෙක් සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා දන් දෙනවා නම් ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ ඒ දානයට එකතු කරන්නේ ඊටාම ධාර්මිකව හරිහම්බ කරගත්ත වස්තුවක් නම් අபிසද්ධහං කම්ම පලං උලාරං අපි මේ පින් දුන්නහම මිය ගිය අපේ ඥාතීන්ට පින් ලැබෙනවා කියලා පූර්ණ විශ්වාසයක් අපි ළඟ තියෙනවා නම් අபிසද්ධහං කම්ම පලං උලාරං කර්මයයි කර්මඵලයයි පිළිගන්නවා නම් තං වේදානං විපුල පලන්ති බ්‍රූමි ආන් ඒ දාණය විපුල ඵල නෙලා දෙන දානයක්. එහෙනම් දේ සඳහන් කරනවා සිටුතුමනි සිල් ගුණ ඇති අයට දන් දෙන්න. ඒ විතරක් නෙමෙයි සිටුතුමනි මව්පියන්ට හොඳට සලකන්න. ඒක තමයි සිටුතුමාට කරන අවවාදය. මේ අවවාදයේ සිටුතුමාට කරලා ගිරා රජුරු එතනින් පිටත් වෙනවා තමන්ගේ අම්මා තාත්තා හොයාගෙන. එතකොට මේ කාරණාව දේශනා කරලා අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි. එදා ගිරා රජු වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. ලෞතර බුදු වෙච්ච මමම තමයි කියලා. මහණෙනි එදා මගේ වයසක අම්මයි තාත්තයි බවට පත් වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. මෙදා මට ජීවිතේ දුන්නේ සුද්ධෝදන මහරජුරුවයි මහා මායා දේවින් වහන්සේයිමයි. මේ ආදී වශයෙන් අනුසන්දි ගලපලා දේශනා කළා පෙර පඬිතියෝ තිරිසන් ආත්මේ ඉපදිලා පවා අම්මා තාත්තා අත්හැරියේ නෑ. මව්පියන්ගේ ගුණය මෙනෙහි කර කර මව්පියෝ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා අතීත සත්පුරුෂයෝ වැඩ කරලා තියෙනවා. මව්පියන්ගේ ආශිර්වාදය නිසා ඒ සත්පුරුෂයෝ බොහෝසේ තම තමන්ගේ ජීවිත දිනලත් තියෙනවා. ඉතින් මේ කරුණු පැහැදිලි කරන්නත් ධර්මකාරණා රාශිය ධර්මයේ තුල අන්තර්ගතයි. කුසලයේ අකුසලයේ මව්පියන්ට සැලකීමේ ආදීනවය යහපත් ආදීනවය මේ කරුණු මැනවින් පැහැදිලි කරලා තියෙනවා. ඒතර මව්පියෝ කියන දෙන්නට සලකන එක මේ ලෝකේ ඒ තරම් විශේෂද? දැන් මෙතන සඳහන් කරනවානේ රජ සිරිතුමාට සිල් ඇති අයට දන් දෙන්න අම්මට තාත්තට සලකන්න. ජාතක කතාවල තවත් ඔහොම කරුණු ගොඩක් තියෙනවා. ඒතර මේ දෙන්නට සලකන එක මේ ලෝකේ එච්චර විශේෂ කාරණාවක්ද? අම්මට තාත්තට සලකනවා කියන එක. ඒක ලෝකයේ තියෙන අති සුවිශේෂී කාරණාවක් මව්පියන්ට සලකනවා කියන එක. ඇයි එහෙම සඳහන් කළේ? බුදුරජාණන් වහන්සේ මව්පියන්ට දුන්න තැනට අනුව තමයි එහෙම සලකන්න වෙලා තියෙන්නේ. මව්පියෝ කියන්නේ ඒ තරම්ම ගුණවත් පිරිසක්. මව්පියන්ගේ අදචරියාව අපිට වැඩක් නෑ. නිවැරදි කරගත යුතු වැරදි කාරණා තියෙනවා නම් නිවැරදි කරගන්න එක කවදත් වටිනවා. මව්පියන්ගේ ගුණය අසීමාන්තිකයි කියලා කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරාගෙන ඉන්න සංසාර ජීවිතේ මව්පියෝ වෙනුවෙන් මොනතරම් කැපකිරීම කළාද? මග මානවකතුමා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. සක් දෙවිඳ වෙන්න පාරමිතා 7ක් පුරන්න එපැයි. ඒ පාරමිතා 7 එකක් තමයි දිවි හිමියෙන් අම්මටයි තාත්තටයි සලකනවා කියලා පාරමිතාවක් තියෙනවා. ඉතින් එතකොට මේ කාරණාව විශේෂ නැද්ද? අපේ පින්නතුන් අහලා තියෙනවා ආනන්තරීය පාප කර්ම ගැන. දන්නව නේද කර්ම පහ? පළවෙනි එක සංඝ ભેදය. දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සැලවීම. තුන්වෙනි එක මහරහතුන් ඝාතනය කිරීම. හතරවෙනි එක මව ඝාතනය කිරීම. පහ පියා ඝාතනය කිරීම. රහතන් වහන්සේගෙන් පස්සේ සතර අපායෙන් සදහටම අත්මිදුන ආර්යයන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. කවුද? මරණයත් එක්කම බඹලව උපදින අනාගාමින් වහන්සේ. සකදාගාමින් වහන්සේ.
සෝවාන් වහන්සේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්නේ. එතකොට රහතන් වහන්සේ ඝාතනය කරන එක ආනන්තරීය කර්මයක්. නමුත් සමහරලාට හෙට රහත් වෙන්න හිටියත් අනාගාමින් වහන්සේ අද ඝාතනය කරන එක ආනන්තරීය කර්මයක් නෙමෙයි. මැරුණ ගමන් බඹලොව ඉපදින්න ඉන්න කෙනා මොන තරම් සසර පින් කරගෙන දෙතෙන්ට පාර හදාගන්න ඇත්ති. බඹලවින් පස්සේ සුද්ධාවාසී ගියා නම් අය මෙහෙ එන්නෙත් නැහැ. එතකොට එවන් තැනකට සීලයෙන් ගුණයෙන් පොහොසත් වෙලා ආපු කෙනෙකුට වඩා තිසරණවත් නැති, පන්සිල්වත් නැති අම්මා ඝාතනය කළොත් ආනන්තරියයි. එතකොට තේරෙන්නේ නැද්ද කොයිතරම් පරතරයක්, මොනතරම් ගරු ගම්භීර බවක්, කොයිතරම් විශේෂිත බවක් මව්පිය දෙපළ ළඟ තියෙනවද කියලා. සෝවාන්, සකදාගාමි, අනාගාමි උත්තමයෝ තුන්දෙනාම මැරුවත් ආනන්තරිය වෙන්නේ නැහැ. තවම තිසරණේවත් සමාදන් වෙලා නැති අම්මා මැරුවොත් ආනන්තරීය කුසල කර්මයක්. ආන් ඒකයි සඳහන් කළේ මව්පියෝ කියලා කියන්නේ මේ ලෝකේ හරි විශේෂිත පිරිසක්. ඇසුරු කරන්න ඕනේ ඊ타ත්ම පරිස්සමට. අපි අද සලකනවා වාගේ මව්පියන්ට සලකන්න ගියහම අපිට රැස් වෙන්නේ නිමක් නැති අකුසල් කන්දක්. හරි පරිස්සමෙන් ඇසුරු කළ යුතු, කතා කළ යුතු පිරිසක් අම්මා තාත්තා කියලා කියන්නේ. තරහෙන් බැලුවොත් ඒකත් අපිට වෙනම විපාක දෙනවා. එකට එක කිව්වොත් බැන්නොත් ඒ කර්ම ටික වෙනම විපාක දෙනවා. රවල බැලුවොත් සමහරට සංසාරේ වපර වෙච්ච ඇස් වගේ ලැබෙන්න හේතු වෙන්න ලොකු කාරණාවක් වෙන්න පුළුවන්. ආංගිකයි සඳහන් කළේ මව්පියන් ඇසුරු කරන එක හරි පරිස්සමට කරන්න ඕනේ. කොයි වගේද? මහ විශාල ගිනිමැලයක් තියෙනවා කියමු අපි. ඈතින් දකින්නකොට නම් කිසිම බයක් නැහැ. හැබැයි ගිනිමැලයට ලං වෙන්න බය දැනෙන්නේ නැද්ද? මහ විශාල බයක් දැනෙනවා. අම්මා තාත්තා දකින්න කිව්ව මහ ගිනි කන්දක් වගේ. ලං වෙන්න බය හිතෙන්න ඕනේ. මගේ කායික ක්‍රියාවකින්, වාචසික ක්‍රියාවකින්, මානසික ක්‍රියාවකින් මව්පියන්ට හානියක් වෙයිද? කරදරයක් වෙයිද? එහෙම වුණොත් ඒක සංසාරේට මට හොඳ නෑ. ආන් ඒ කාරණාව නිතර මෙනෙහි කරන්න ඕනේ. නිතර මෙනෙහි කර තමන්ගෙන් මව්පියන්ට යම් අකටයුත්තක් සිද්ධ වෙන්න තියෙනවා නම් වහා මේකෙන් අත මිදෙන්න ඕනේ. පින්නතුනි, ආන් එහෙම කටයුතු කරමින් අම්මා තාත්තා දෙන්න ශක්ති ප්‍රමාණයෙන් උපරිමයෙන් පෝෂණය කරන්න ඕනේ. අර අපේ මහා උපාසිකාව ගැන කතාව අපි පින්නතුන් අහලා ඇති. මහා උපාසිකාව කියලා මේ ශාසනය කියන කුජුත්තරාව. කුදු ඌ උත්තරා. උත්තරා කුදුයිනේ. ඒකනේ කුජුත්තරා කියලා කියන්නේ. කුජුයි කියන්නේ කොරයි. කොර වෙච්ච කුදු වෙච්ච උත්තරා. මේ කර්මයක් විපාක දීලා තියෙන්නේ. නමුත් පුදුමාකාර ධාරණ ශක්තියක් තියෙනවා. එක බණක් ඇහුවොත් මුල ඉඳලා අගටම ආපහු ඒ බණ ඒ විදිහටම කියනවා. ඒ තරම් නුවණක්, ධාරණ ශක්තියක් කුජුත්තරාට සංසාරේ මොනව කරපු නිසාද? පාත්‍රා ආධාරක පූජා කරපු නිසා. දැකලා තියෙනව නේද අපි පාත්‍රයේ තියෙන ආධාරකයේ? ස්වාමින් වහන්සේලා දන් වළඳන පාත්‍රයේ තියන්න වෙනම ආධාරකයක් තියෙනවා. බේවැල් වලින් හදපුවක් තියෙනවා, යකඩ වලින් හදපුවක් තියෙනවා. මෙන්න මේ පාත්‍රා ආධාරක පූජා කරන එක සසර පුරා ධාරණ ශක්තිය වර්ධනය කරන මහ පිංකම. එතකොට කුජුත්තරාගේ කතාවෙන් ඒක විශේෂයෙන් පෙන්නලා තියෙනවා. පෙර භවයක පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් දානෙට වඩිනවා. උන්වහන්සේලාට උණුවේම පාත්‍රවලට දම් බෙදෙනවා.
ඉතින් යකඩ පාත්‍රයට උණු උණුවෙන් බෙදහම මොකද වෙන්නේ කියලා දන්නවනේ. ඉතින් දැන් පාත්‍රය අතේ තියාගෙන ඉන්න බෑ දනවා. ඒක මේ තරුණිය දැක්කා. අතේ තිබ්බා රත්තරන් වලලු ගලවලා එක එක පූජා කළා. ස්වාමීනි මේක උඩින් පාත්‍රය තියාගන්න. ආන් එදා රන් වලල්ලෙන් පාත්‍ර ආධාරක පූජා කරපු නිසා තමයි මේ තරම් තියුණු ප්‍රඥාවක් ලැබිලා තියෙන්නේ. එක බණක් අහගෙන හිටියාම බණ ඉවරෙච්චා මුල ඉඳලම දේශනා කරපු විදිහටම කියාගෙන යනවා. ඒ තරම් හැකියාවක්. එතකොට සඳහන් කරනවා මේ කුජුත්තරාව ඒ තරම් හැකියාවල් තිබිලත් 16ක් නේ. කුජුත්තරා කියන්නේ 16ක්. ඒ 16ක් උනේ ඇයි? ඒකටත් හේතු කියනවා. පෙර භවයක ඒ රාජකුමාරිකාවක්. ඒක බුද්ධාන්තරයක්. ඒ රාජකුමාරිකාව හරීම ලෙන්ගතු රහත් භික්ෂුණීන් වහන්සේ නමක් හිටියා. පිණ්ඩපාතේ වැඩියොත් රජමාලිගාවට දුවගේ කුටියට යනවමයි. ඉතින් එක දවසක් රහත් මෙහෙණින් වහන්සේ උඩුමහන්තලාවේ දුව ජීවත් වෙන තැනට යනකොට ඇය නාගෙන ඇවිල්ලා ඇඟ පිහදා ගන්න වෙලාව. ඉතින් එතකොට කැඩපතින් දැක්කා රහතන් වහන්සේ ආවා කියලා. ඉතින් ඕනම කෙනෙක් එක්ක ලෙන්ගතුකම වැඩි වෙන්න ගෞරවයනේ අඩු වෙන්නේ. ලෙන්ගතු වෙන්න ගෞරවය තමයි අඩු වෙන්නේ. අම්මා තාත්තා එක්ක වුණත් එහෙම තමයි. ඉතින් දැන් මේ දෙන්නත් බොහොම ලෙන්ගතු ඉන්නේ. ඉතින් රහතන් වහන්සේ දැන් සිහියෙන් ඉන්නේ ලෙන්ගතුයි කියවට තණ්හාව නැහැ. නමුත් අර දැරිය කම්මැලිකම හින්දා රහතන් වහන්සේට කිව්වා ඔය ඇඳ උඩ තියෙන පනාව අරන් දෙන්න කියලා. පනාව ඇතුළේ එයා සැරසෙන උපකරණ කට්ටලි අරන් දෙන්න කිව්වා. දැන් බෑ කිව්වොත් මොකද වෙන්නේ? බෑ කිව්වොත් මයට තරහ ගියොත් රහතන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කේන්ති ගත්ත නිසා අපායට යනවා. මේක දුන්නොත් මොකද වෙන්නේ? රහතන් වහන්සේ නමකින් වැඩගත්ත පවට සංසාරේ 16ක් වෙනවා. හැබැයි ඉතින් අපායේ යනවට වඩා 16ක් වෙන එක කොච්චර හොඳද? ආන් ඒක නිසා තමයි ඒ 16ක් වෙන්නේ. ඉතින් දුන්නා උපකරණ කට්ටලි දුන්නා. කේන්තිය උස්සුවොත් නිරේට යනවා. ඉතින් ඇය රහතන් වහන්සේගෙන් වැඩගත්ත හින්දා 16ක් වුණා. ඔන්න ඔය කාරණාව ඊළඟට සම්බන්ධ කරනවා මව්පියන්ගෙන් වැඩ ගන්න එකත් ඒ වාගේ වැඩක්. අපිට පුළුවන් කාලේ තාමත් අපේ ඇඳුම් ටික දෙන්නේ අම්මට නම් හොදන්න. තාමත් කෑම කාලා අපේ පිඟාන තියලා යන්නේ අම්මට නම් හොදන්න. මෙන්න මේ වාගේ සාමාන්‍ය පුංචිම කාරණාව ඉඳලා අම්මා තාත්තා ලව්වා අපේ වැඩ කොච්චර කරගන්නවද දරුවෝ? ඒගොල්ලන්ට රස්සාවට යන්න වෙච්චාම ළමයා බලා ගන්නත් අම්මයි කියනවා. වත්ත පිටිය බලා ගන්න තාත්තයි කියනවා. හැබැයි ඉතින් නිකම්ම අම්මයි තාත්තයි දැන් සේවක දෙපිරිසක් බවට පත් වෙලා ඉවරයි. තාත්තා වත්ත බලා ගන්න කෙනා අම්මා ළමයි බලා ගන්න කෙනා. හරියට ධර්මයේ දන්නේ නැතිකොට මොනතරම් කර්ම සමුදායක් රැස් කරනවද කියලා බලන්නකෝ. දැන් එහෙම මව්පියන්ගෙන් වැඩ ගත්තාම ඔක ටික කාලයයි හොඳින් ඉන්නේ. ඊට පස්සේ පටන් ගන්නේ ගැටුම්මයි. ඊට පස්සේ මව්පියන්ට තියෙන දුක විතරයි. ඒ දරුවෝ ටිකෙන් නිදහස් වෙලාවත් අපේ වැඩක් කරගෙන නැහැ. ඒත් මුණුබුරු මිනිබිරිය හැදුවා. Tamanට කිසි දෙයක් කරගෙන නැහැ. දැන් ඒගොල්ලොත් බැන බැන එළවනවා. දැන් ඉතින් මුළු ජීවිත කාලෙම අනුන්ට කඹරලා විතරයි තියෙන්නේ. Tamanට යුතුයකමක් කරගෙන නැහැ. සතුටින් මැරෙන්න බෑ. මේ කාරණත් අපේ අය හිතන්න ඕනේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගේ අගය විශේෂයෙන් දේශනා කරලා තමන් වහන්සේ සංසාරේ මව්පියන්ට සලකපු හැටි ඒ කාරණාවත් මේකෙන් පැහැදිලි කරලා තිරිසන් වෙලත් මව්පියවත් හැරලා නැහැ. අම්මා තාත්තා කියන දෙන්නා මේ ලෝකේ විශේෂ දෙන්නෙක්.
ඒ දෙන්නා උදෙසා යම් කෙනෙක් යහපත් ලෙස පිළිපදිනවා නම් ඒක සාංසාරික වශයෙන් මහ විශාල කුසල කර්මයක් බවත් තහවුරු කරවමින් තිරිසන් යෝනියේ ඉපදිලත් මව්පියන් රැක බලාගත් ආත්ම ගණනාවක් ජාතක පාළියට ගොනු කරමින් අපිට කරුණු කාරණා දක්වලා භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව නිමා කළා. එහෙමනම් අපි අපේ ජීවිතවලට අරගත යුතු කරුණු ටිකත් මව්පියන් සම්බන්ධයෙන් කෙසේ පිළිපදිය යුතුද කියන කාරණාවත් මේ කාලය තුළ අපි කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුණා. එහෙමනම් සත්පුරුෂයෝ තිරිසන් ආත්මවල ඉඳගෙනත් අම්මා තාත්තා අත්හැරියේ නැත්තම් අපි අපේ ජීවිත කාලය තුළ අපිට බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයේ දානය කරපු ඒ සත්පුරුෂ දෙපළට කොයි විදිහට සැලකිය යුතුද? මොනතරම් ණයබරක් ඒ දෙපළට අපි තියෙනවද? ඒ ණය කවදද කොහොමද ගෙවලා ඉවර කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බෑ කියලා. මව්පියන්ට තියෙන ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක්. ඒ අම්මා තාත්තා අපි වෙනුවෙන් හලාපු දාඩිය කඳුළු වල ණය. හැබැයි ණය ගෙවන්න එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද මේ ක්‍රමය? ශ්‍රද්ධාව නැති මව්පියන්ගේ ශ්‍රද්ධාව ඇතිකරන්න, සීලය නැති මව්පියෝ සිල් සමාදන් කරවන්න, දන් දෙන්නේ නැති මව්පියන්ගේ මසුරු මල බිඳලා දාණයට යොමු කරන්න, යම් දරුවෙකුට ඒ විදිහේ කටයුතු කරන්න පුළුවන් නම් ආන් ඒ දරුවා සදාකාලික මව්පිය ණයෙන් මේ ජීවිතයෙන් නිදහස් වෙන කෙනෙක්. එහෙම ණය ගෙවන්න ක්‍රමයකුත් තියෙනවා. මෙන්න මේ ක්‍රම දැනගෙන ඒ ණයනුත් නිදහස් වෙලා යුතුයකම් ටික සම්පූර්ණ කරලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ධර්මානුකූලව පෝෂණය කරගෙන වහවහ සතර අපායින් මිදෙන වැඩපිළිවෙලකට ගමන් කරන්න අපේ පින්නතුන් සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා